උන්වහන්සේගේ සුද්ධ නාමයට අපි මහිමය දෙනවා. සතුටක් නැවතත් අමුවීම අපි අද දවසත් දේව වචනෙන් අපි පෝෂණය වෙන්නට යමක් අපි ඉගෙන ගන්නට උන්වහන්සේගේ කරුණාවෙන් අපි ඉදිරියට යන්නට ලැබිච්ච මේ අවස්ථාව නිසා අපි දෙවියන් වහන්සේ ස්තුති කරමින් අපි සති 3ක් මේ ආකාරව අපිට යන්න උන්වහන්සේ අපිට කරුණාව දුන්නා. පළවෙනි සතියේ අපිට සුද්ධකම් අවශ්‍ය වන්නේ ඇයි? කාරණා 7ක් අපි ඉගෙන ගත්තා. දෙවෙනි සතියේ කෙතුණු ජයග්‍රහණ ජීවිතයේ තියෙන පියවර 7 ඒකත් අපි ඉගෙන ගත්තා. 3 අපිව අපේ පෙරටුව යන්නා වූ ස්වාමින් වහන්සේගේ දෙවියන් වහන්සේගේ අභිමුඛය 7 අපි ඒක ඉගෙන ගත්තා. අද දවස උන්වහන්සේගේ ඒ ගැඹුරින් ගැඹුරට යන කාරණා මැද්දේ අපි තවක් අලුත් කාරණා 7ක් අපි ඉගෙන ගන්න යනවා. ඒක තමයි ස්වාමින් වහන්සේගේ තේජසිය පියවර 8 අපි ඉගෙන ගන්න. ස්වාමින් වහන්සේගේ කරුණාව අපට දෙන්න ඕන, සුද්ධාත්ම වහන්සේගේ බලය අපට ඕන. උන්වහන්සේ නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. උන්වහන්සේ අපට අවශ්‍ය ඒ කාරණා ඉගෙන ගන්න පිණිස උන්වහන්සේගේ අනර්ගව ප්‍රඥාවෙන් අපි පුරවන්න ඕන. අපි යාඥා කරමු. බ්‍රදර් සුනිල් මෙන්න මේ පාඩම අද දවස බාර කරලා යාඥා කරන්න. सर्वबलधारी महोत्तम दयाबर देवी प्याननी यीशु वහන්සේගේ නාමයෙන් ඔබට බොහෝ සෙන ස්තුති කරනවා ස්වාමිනී. සති 3ක් පුරා ඔබ වහන්සේගේ වචනය බොහෝ මිනිස්සුන්ට බෙදා ගන්න ඔබ වහන්සේ අපට දුන්න අධික දයාබර කරුණාව නිසා ඔබ වහන්සේගේ දාසයව පාවිච්චි කරමින් නිවැරදි ආකාරයෙන් විදහාස් කරන්න ඔබ වහන්සේ දුන්න මහත් කරුණාව නිසා ඔබට ස්තුතියි ස්වාමිනී. අද දවසේ තේජසින් පියවර 7ක් නැමැති මේ දේව වචනය මිනිසයන්ගේ දේශවාන් වලට යන්නට ඔවුන්ට මේක දකින්නට ඔබ වහන්සේගේ කරුණාවේ මහිමේ නිදහස් කළ මැනව. මේ සියලු කාරණා තුළ ඔබ වහන්සේ අප සමග සිටමින් මේ මාර්ගයේ විවෘත කොට ඔබ වහන්සේගේ කරුණාවද මහිමේද උපකාරද නිදහස් කරන වග අපි විශ්වාස කරනවා. දයාබර දෙවියන් වහන්සේ විදාසියාගේ තොල් පාවිච්චි කරමින් මේක අසන්නා වූ දකින්නා වූ මිනිසෙන්ට ඔබ වහන්සේගේ ඒ කරුණාවේ මහිමේ නිදහස් කළ මැනව. ස්වාමිනී මේකට සහභාගී වෙන්නා වූ මේකට දායක වෙන්නා වූ ඒ සියල්ලන් ඔබ වහන්සේට බාර කොට මේ මොහොතද මේ ත්‍යාඥාවද මේ පාඩම් මාලාවද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ජේසුස් කියන බලවන්ත අතිතුම් නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. අපි ස්තුති කරමු ස්වාමීන් වහන්සේට මොහොතක් අපි නමස්කාර කරමු. මහිමේ දෙවිදානනේ තේජසී දෙවිදානනේ ගෞරවයේ දෙවිදානනේ සියලු බල මහිමේ ගෞරවය මා උතුම් දෙවියන් වහන්සේට වේවා. විශුද්ධයි ස්වාමීනි ඔබ ශුද්ධයි උසස් ස්වාමීන් වහන්සේ. ආමේන්. තේජස කිතුණුවන්ට නැත්නම් කිතුණු ස්වර්ගික රාජ්‍ය තිබෙන මූලික කාරණාව වන්නේ තේජසයයි. ස්වර්ගයේ උන්වහන්සේගේ තේජසින් පිරිච්ච ස්ථානයක්. පියාණන් තේජසින් පූර්ණ දෙවි කෙනෙක්. පුත්‍රයාණන් තේජසින් පූර්ණ කෙනෙක්. ශුද්ධාත්මයන් වහන්සේ තේජසින් පූර්ණ කෙනෙක්. ස්වර්ගයේ තිබෙන හැමදේම තේජසින් පූර්ණ දෙයක් මගේ දරුවනේ. ඒ වගේම උන්වහන්සේගේ මැවිල්ල තේජසින් පූර්ණව තිබෙනවා. මේ අනර්ග තේජසිය මනුෂ්‍යයට ලැබිච්ච ආශිර්වාදයයි. උන්වහන්සේ මැවිල්ලෙන් මනුෂ්‍යයට දුන්න මේ තේජසිය මගේ දරුවනේ. මනුෂ්‍යයාගේ අකීකරුම නිසා මේ මනුෂ්‍යය ඒ තේජසිය නැති කරගත්තා. මනුෂ්‍යයා තේජසිය නැති කරගත්තත් මගේ දෙවියන් වහන්සේගේ අනර්ග ප්‍රේමය නිසා ඒ තේජසිය නැවත ලබා දෙන්නේ කොහොමද? මනුෂ්‍යයා ලබා ගත්තේ කොහොමද කියන කාරණා ඉගෙන ගන්න පිණිස අද දවස උන්වහන්සේගේ අනර්ග කාරණා තේජසින් උන්වහන්සේ සම්පූර්ණ කළ තිබෙනවා. උන්වහන්සේ අපට උගන්වන්න යනවා මේ තේජසිය මනුෂ්‍යයට ලබා දෙන්නේ කොහොමද කියන එක. අපි පියවර අපි ඉගෙන ගමු. තේජසිය පියවර 7 දෙක කොරින්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කියනවා ආත්මයන් වහන්සේ වන ස්වාමින් වහන්සේ කෙරෙන් තේජසට එම ඒ ස්වරූපයටම වෙනස් කරනු ලැබීම. ස්වාමීන් වහන්සේගේ එකම කැමැත්ත දෙවියන් වහන්සේ ආදාම්ට ලබා දුන්න තේජසිය. දෙවියන් වහන්සේ පළමු මිනිස්යාට ලබා දුන්න තේජසිය ඌ නැති කරාගත්තත් ඒ නැති කරාගත්ත තේජසිය නැවතත් මිනිස්යාට ලබා දෙන්නේ කොහොමද කියන එකට උන්වහන්සේ සැලසුමක් කරා. උන්වහන්සේගේ සැලසුමේ තිබුණා මිනිස්යාට නැවතත් තේජසිය ලබා දීම. නමුත් එකවරක් නෙමෙයි. එකවරක් ආදාම්ට දුන්නේ අනර්ග තේජසිය උන්වහන්සේගේ ස්වරූපය නැති කරාගත්ත මිනිසයාට උන්වහන්සේ කොහොමද මේක පියවරින් පියවරට තේජසිය දුන්නේ? So the Bible පැහැදිලිව අපිට උගන්වනවා උන්වහන්සේ මේ තේජසිය අපිට දුන්නේ කොහොමද කියන එක. අපි සූදානම් වෙමු. අපි ආසයිතමු. අපි බයිබලයේ සමග මේක ඉගෙන ගමු. උත්පත්ති 1:27 කියනවා. උත්පත්ති 1:27 දෙවියන් වහන්සේ තමන් ස්වරූපයෙන් මිනිසයා මැවුසේක. දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඔවුන් මැවුසේක. පුරුෂයාද ස්ත්‍රියද කොට ඔවුන් මැවුසේක. උන්වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මිනිසයා මැවුසේක. බයිබලයේ ආරම්භ වචනේ අපිට පැහැදිලිව කියනවා උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේ අපිව මැවුසේක. උන්වහන්සේගේ ස්වරූපය කියන්නේ මොකද්ද? උන්වහන්සේගේ ස්වරූපය තේජසේ රූපයක්.
මගේ දරුවනේ තේජස්සිය රූපය තමයි ස්වාමීන් වහන්සේ උට දුන්නේ. උත්පත්ති 1:26 මේම කියනවා. උප්පත්ති 1:26 අපගේ ස්වරූපයෙන් අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා සාදන්නා. අනර්ගයි ස්වාමීන් වහන්සේ කියනවා අපගේ ස්වරූපය ලෙසත් උන්වහන්සේගේ සමානත්වයෙන් මනුෂ්‍යව මැව්වා කියලා. මේක තමයි මනුෂ්‍යයා ලබාගත් අනර්ග දේ. මගේ දරුවනේ මේ අනර්ග දේ දේවදූතයන්ට තිබුණෙත් නැහැ. මේ අනර්ග දේ වෙන කිසිම මැවිල්ලකට තිබුණේ නැහැ. මනුෂ්‍යයාට පමණයි උන්වහන්සේගේ සමානත්වය, උන්වහන්සේගේ ස්වරූපය උන්වහන්සේ දුන්නේ මගේ දරුවනේ. උන්වහන්සේ තේජස්සේ අපිව වචනය පැහැදිලිව කළ නොයකි. මනුෂ්‍ය වචනේ මේ තේජස්සේ මොකද්ද, මේ කාරණාව මොකද්ද කියන එක අපිට වචනය මදි අපිට මේක පැහැදිලි කරලා දෙන්න. නමුත් ස්වාමීන් වහන්සේගේ මෑවිලි දිස බලද්දී, උන්වහන්සේගේ වචනය බලද්දී අපිට ස්වාමීන් වහන්සේගේ ආත්මයන් වහන්සේ උගන්වයි මේ තේජස්සේ අපිට ඉගෙන ගන්න පිණිස. 1 කොරින්ති 15:41 මේම කියනවා. 1 කොරින්ති 15:41 සූර්යාගේ තේජසය, චන්ද්‍රයාගේ තේජසය, තාරකාවන්ගේ තේජසය. මෙන්න ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙනවා උන්වහන්සේගේ මැවිල්ලේ බව මේ තේජස්සිය තිබුණා. මනුෂ්‍යයාට උන්වහන්සේගේ ස්වරූපය නැමැති තේජස්සිය, උන්වහන්සේගේ සමානත්වය නැමැති තේජස්සිය දුන්නා. ඒ වාගේ ස්වර්ගික තේජස්සියයි, පියාණන් සහ පුත්‍රයාණන් සුදාත්මින් වහන්සේ තුළ තේජස්සියයි, උන්වහන්සේගේ සියලු දේවදූතයන් තුළ තේජස්සිය තිබෙනවා වගේම උන්වහන්සේගේ තේජස්සිය, සූර්යාගේ තේජස්සිය, චන්ද්‍රයාගේ තේජස්සිය, තාරකාවලින් තිබිච්ච තේජස්සිය ගැන උන්වහන්සේගේ වචනේ අපට කියනවා. 1 කොරින්ති 15:40 කියනවා. 1 කොරින්ති 15:40 භූමික ශරීරයේ තේජසය, ස්වර්ගික ශරීරයේ තේජසය. අපි ශරීර සම්බන්ධව උන්වහන්සේගේ වචනේ කියනවා භූමික ශරීරයට අවශ්‍ය තේජසයක් තිබෙනවා, ස්වර්ගික ශරීරයට අවශ්‍ය තේජසයක් තිබෙනවා. මේ භූමික ශරීරයේ කෙසේද ඒ වාගේ ස්වර්ගික ශරීරයක් තිබෙනවා. මේ දෙකම තේජස දෙකක් තිබෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා මිනිස්යාව දෙවියන් වහන්සේ දුන්නේ තමාංගේම තේජසයයි. මිනිස්යාට ස්වාමීන් වහන්සේ දුන්නේ තමාංගේ තේජසයයි. මේක මැවිල්ලකට දුන්නේ නැහැ. මේක දූතයන්ට දුන්නේ නැහැ. වෙන කිසි දෙයකට දුන්නේ නැති අනර්ග තේජසිය තමයි තමන්ගේම තේජසිය දෙවියන් වහන්සේ මිනිස්යාට දුන්නා. මිනිස්යා ඒ දෙවියන් වහන්සේගේ තේජසියට කුමක් කළාද? මගේ දරුවනි අපි දන්නවා ඔහුගේ අකීකරුකම නිසා, මිනිස්යාගේ අකීකරුකම නිසා ඒ අනර්ග තේජසිය උ නැති කරාගත්තා මගේ දරුවනි. පළමු මිනිස්යාගේ පාපය නිසා ඌ අගිම කර දේ කුමක්ද? මොකද ආදාම්ගේ පාපය නිසා ඌ නැති කරාගත්තේ මොකද්ද? හතක් තිබෙනවා මගේ දරුවනි. අපි ලස්සනට ඉගෙන ගමු. බ්‍රදර් සුනිල් පළමු මනුෂ්‍යයාගේ පාපය නිසා ඔහු අහිං කරගත්තේ දේව තේජස නැති කළා. දෙවියන් වහන්සේ සමග තිබූ එක්සත්කම නැති වුණා. අබ්බා පියාණන් කියා හඬ ගසන දරුකම නැති වුණා. සදාකාල ජීවිතය නැති කළා. දෙවිදුන් දුන්නු ආණ්ඩුකාර ආධිපත්‍ය බලය නැති කළා. ඒදන් උයනත් ස්වර්ගයක් නැති කළා. දේවත්වය සහ දේව සැලසුම නැති කළා. බලන්නකෝ මේ නිසා මනු වර්ගයා නැති කරගත්තදී ආදාම් පමණක් නෙමෙයි මුළු මනු වර්ගයාට මේක නැති වුණා. මිනිසයාට නැවත වාරයක් ඒ තේජස්ය ලබා දෙන්න පිණිස මේ මිනිසයා පළමු මිනිසයා නිසා නැති කරාගත්ත හැමදේම නැවතත් ලබා දෙන්න පිණිස මගේ දරුවනි දෙවියන් වහන්සේ කොවක් කළාද? ඒක තමයි දෙවියන් වහන්සේගේ තියෙන ආදරය. ඒක තමයි දෙවියන් වහන්සේගේ තියෙන ප්‍රේමය. ඒක තමයි දෙවියන් වහන්සේගේ වචනේ අපට උගන්වන මේ අනර්ග බලාපොරොත්තුව. ශුද්ධ යෝහන් 3:16 මෙම කියනවා. ශුද්ධ යෝහන් 3:16 තේජසය නැති කරගත් මනුෂ්‍යයාට නැවත වාරයක් ඒ තේජසය ලබා දෙන පිණිස තමන්ගේ ඒක ජාතක පුත්‍රයාව පියාණන් පූජා කළා. මගේ දරුවනි තමන්ගේ ඒක ජාතක පුත්‍රයාව පියාණන් පූජා කරනවා. මිනිසයා තමන්ගේ අකීකරුකම නිසා මේ අනර්ග තේජස නැති කළාට උන්වහන්සේ ලොකු වන්දියක් ලොකු මිලයක් ගෙවනවා. ඒක තමයි තමන්ගේ ඒක ජාතක පුත්‍රයාවම නැත ස්වාමීනි පූජා කරමින් මේ මිනිස්යාට තියෙන ආදරය නිසා මේ තේජසිය අපට නැවතත් ලබා දෙනවා මගේ දරුවනේ. සුද්ධ යෝහන් 1:14 කියනවා. සුද්ධ යෝහන් 1:14 වාක්‍යානෝ මාංශවත් වී පියාණන්ගේ මහිමය උන්වහන්සේ මිනිස්යාට පෙන්වුම් බලන්න මොනතරම් අනර්ග වචනයද. වාක්‍යානෝ මාංශවත් වී, වාක්‍යානෝ දෙවියන් වහන්සේ, වාක්‍යානෝ මාංශවත් වී පියාණන්ගේ මහිමය උන්වහන්සේ මිනිස්යාට පෙන්වුවා මගේ දරුවනේ. ඒ නිසායි මනුරුව ගත්තේ. උන්වහන්සේගේ තේජසිය මිනිස්යාට පළමුව පෙන්වන්න පිණිස මේ මිනිස්යා නැති කරාගත්ත නැත්නම් මිනිස්යා දන්නේ නැතුව තිබෙන්නා වූ මේ අනර්ග තේජසිය, මේ තේජසිය වටිනාකම මනු වර්ගයාට උගන්වන්න, මේ තේජසිය වටිනාකම මිනිස්යා තේරුම් ගන්න පියාණන් සැලසුම් කරනවා. පුත්‍රයාණන් පාත්‍රි ස්වර්ගයේ අත්තර පොළොවට ඇවිල්ලා පියාණන්ගේ තේජසිය යේසුස් වහන්සේ අපිට පෙන්වන්න කරනවා. යේසුස් වහන්සේ යම් කෙනෙක් පිළිගත්තා නම්, යේසුස් වහන්සේ යම් කෙනෙක් පිළිගත්තා නම් පිළිගන්නේ නම් සුද්ධ යෝහන් 1:13 කියනවා. සුද්ධ යෝහන් 1:13
ඔහු ලේන්මත් මාංශයේ කැමැත්තෙන්වත් මිනිසයාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන් වහන්සේගෙන් උපන්නෝය. අනර්ගදී ඌගේ නැවත උපත මනුස්ස ශරීරය තුල මනුස්ස දෙමෝපියන් ඉපදින උපතක් නෙමෙයි කතා කරන්නේ. මගේ දරුවනේ මේක අනර්ගදයක් නැවත ඉපදීමක්. නැවත ඉපදීමක් කියන්නේ නැවත වාරයක් නෙමෙයි. ඌ තුලම අනර්ග විදියට කියන ඌ දෙවියන් වහන්සේගේ උපත් දෙවියන් වහන්සේගේ උපන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා බලන්නකෝ. අන්න ඒක තමයි මේ තේජස්සිය ලබා ගන්න පිණිස අපිට ගැලවීම අවශ්‍යයි. පළමුව ගැලවීම උන්වහන්සේගේ දරුකමට අපිව ගේනවා මේ තේජස්සිය ලබා දෙන්න පිණිස. දෙවියන් වහන්සේ උපන්නා කියන්නේ කුමක්ද? දෙවියන් වහන්සේ තුල උපන්නා කියන්නේ මොකද්ද? දේව තේජස්සිය නැති කරගත්ත මිනිසයා නැවතත් මේ පොළවේ තේජස්සිය ලබා ගන්නට මේ පොළවේම ඒ තේජස්සිය ලබා ගන්නට තියෙන පියවරයි ස්වාමින් වහන්සේගේ නැවත ඉපදීම කියන්නේ. තේජස්සියෙන් තේජස්ට අපි ආයුතු මහිමෙන් කාරණා හතක් තිබෙනවා මගේ දරුවනේ. මේ කාරණා හතකින් අපි දිනපතා වර්ධනයටපත් වෙන්න උනා. දිනපතා යේසුස් වහන්සේගේ ඇඩරුවටපත් වෙන්න උනා. දිනපතා ස්වාමින් වහන්සේගේ අනර්ග මැවිල්ලකට ඔබ අනර්ග වෙන්න උනා, අලංකාර වෙන්න උනා. අපි බලමු මේ අත මොකක්ද කියන එක. එක යොහාන් 1:16 කරුණාවෙන් කරුණාවට. ඔව් පළවෙනි කාරණාව යොහාන් 1:16 කරුණාවෙන් කරුණාවට අපි වර්ධනයටපත් වෙන්න උනා. දෙක ගීතාවලිය 84:7 බලෙන් බලයට. බලෙන් බලයට කිතුනුවාපත් වෙන්න උනා. තුන හෙළිදරව් 22:11 ශුද්ධකමින් සුද්ධකමට. ශුද්ධකමින් සුද්ධකමට අපි පත් වෙන්න උනා. ඒක තමයි අපි පළවෙනි දේශනාව උනේ. හතර හෙළිදරව් 22:11 ධර්මිෂ්ඨකමින් ධර්මිෂ්ඨකමට. ධර්මිෂ්ඨකමට අපි යන්න උනා. පහ 2 කොරින්ති 3:18 මහිමෙන් පියාණන්ගේ තේජසට. මලන්න පියාණන්ගේ මහිමේ තේජසය අපට අවශ්‍යයි. ඒක මොකද්ද? ඒක කොහොමද අපි ලබා ගන්නේ? කොහොමද අපි ඉගෙන ගන්නේ? ඒ පියාණන්ගේ මහිමේ තේජස අපි කොහොම යන්නේ? ඒක අපිට වැදගත් කාරණාවක් වෙනවා. 6 එපීස 1:17 මහිමේ පුත්‍රයාණන්ගේ තේජසට. ඕ පියාණන්ගේ තේජසය පමණක් නෙමෙයි පුත්‍රයාණන්ගේ තේජසට අපිපත් වෙන්න උනා කියලා එපේසි 1:17 අපිට කියනවා. 7 1 ප්‍රේතස් 4:14 මහිමෙන් ආත්මයන්ගේ තේජස. මහිමේ ආත්මයන්න් වහන්සේගේ තේජසිය, පියාණන්ගේ තේජසිය, පුත්‍රයාණන්ගේ තේජසිය, ආත්මයන් වහන්සේගේ තේජසිය මේ හැම දේ තුලම අපි මේවා අපි දැනගෙන මේවා අපි ඉගෙනගෙන දෙවියන් වහන්සේගේ වචනේ තුල අපි ගැඹුරින් ගමන් කරද්දී නැති වෙච්ච තේජසයට අපි උරුමකාරී වෙනවා මගේ දරුවනි. අපි යායුතු ත්‍රිත්ව භාවයේම මහිමින් පිරීලා අපි ස්වාමින් වහන්සේ මහිමින් පිරීලා තේජසින් පිරීලා ත්‍රිත්ව දෙවියන් වහන්සේ තේජසින් පිරීලා දෙවියන් වහන්සේගේ තේජසිය දෙවිඳුන් මිනිසයාට දුන්නා. මිනිසයා ඒ තේජසිය නැති කරා ගත්තා. නමුත් දෙවියන් වහන්සේ සැලසුම් කරා මේ මිනිසයාට මේ තේජසිය මම නැවතත් ලබා දෙන්න උනා කියලා. මගේ දරුවනේ දේවදූතියට මේ සන්දර්භය ලැබුණේ නැහැ. දේවදූතියෝ කීකරුණා. නමුත් උන්ව ස්වාමින් වහන්සේ ලවා දැම්මා. නමුත් මිනිසයාට ස්වාමින් වහන්සේ කරන අනුග්‍රහය දිහා බලන්න, කරුණාව දිහා බලන්න නැති වෙච්ච තේජසිය නැවතත් ලබා දෙනවා. නමුත් පියවරෙන් පියවරට එකවරක් නෙමෙයි. එකපාරට නෙමෙයි. එදා ආදාම්ට දුන්නා වගේ නෙමෙයි. ඒකින් පියවර 7ක් අද දවසේදී මේ පියවර 7 අපි ඉගෙන ගමු මගේ දරුවනේ. මේ අත ඉගෙන ගන්නවා පමණක් නෙමෙයි. මේ අත තුල ඔබ ගමන් කරන්න ඕනා. මොකද මේ ඇඩරුවට යේසුස් වහන්සේගේ ඇඩරුවට අපි පත් වෙන්න ඕනා. අපිට තියෙන එකම ඉලක්කය අපි උන්වහන්සේගේ ලයින් තුරුල් වෙලා අපි ස්වර්ගයට යන එක මගේ දරුවනේ. එහෙනම් මේ තේජස්සිය අපි ලබා ගන්න ඕනා. තේජසින් තේජස් අපි ආයුතු මගේ මේ පියවර 7. පළවෙනි එක තේජසින් පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. නික්මයාම 16 කියනවා වලාකුළු මත. අපි චුට්ටක් එක කල්පනා කරලා අපි ටිකක් ඉගෙන ගමු. මගේ දෙවියන් වහන්සේගේ දරුවනේ මූලික දේ තමයි එදා ඒ දේ නුවණ දේ නැති කරාගත්ත මේ තේජසිය. තේජසිය නැති කරාගත්තට පස්සේ අපි මිනිස්යා දිහා බලනවා. මිනිස්යාට කැක්කමක්, මිනිසට අවශ්‍යතාවයක් එනවා. නිතරම තමන් නැති කරාගත්ත දෙවියන් වහන්සේ ඕනේ කියලා. ඒ නිසා තමයි අපි දකිනවා දෙවියන් වහන්සේ ඈත්ව ගියා. ඒ දේ නොවන මිනිස්යාව එලවල දැම්මා. මිනිස්සු එක පැත්තකට ගියා. දෙවියන් වහන්සේ තව පැත්තකට ගියා. මිනිස්යාට ඕන වුණා යම් පූජා වලින් උන්වහන්සේ ලං කරා ගන්න. මිනිස්යා දඟලනවා. අපි දකිනවා කායින්ගේ ආබේල්ගේ පූජාව. අපි දකිනවා ඊට පස්සේ නෝවාගේ පූජාව, ආබ්‍රහාම්ගේ පූජාව, ඊසාගේ පූජාව, යාකෝබ්ගේ පූජාව. මේවා කියලා දීලා නෙමෙයි මේගොල්ලෝ උනන්දු වෙනවා මේ දෙවියන් වහන්සේ හොයන්න, උන්වහන්සේගේ තේජසිය දකින්න. ඒ වගේම දෙවියන් වහන්සේට අපි උදාහලා ගියා. දෙවියන් වහන්සේ මිනිස්යාව අත්හැරලා ගියා. දෙවියන් වහන්සේට ඉන්න බෑ. දෙවියන් වහන්සේත් මිනිස්යාව සොයනවා. දෙවියන් වහන්සේක පැත්තක මිනිස්යාව සොයනවා. මිනිස්යා තව පැත්තක දෙවියන් වහන්සේ සොයනවා. මේ හමු වීමට අවශ්‍ය පියවර වුණා. ඒ නිසා මගේ දරුවනේ මේ පියවරෙන් අනර්ගදී තමයි අපි දකින්නේ සුද්ධ වචනය තුළ ස්වාමින් වහන්සේ පළවෙනි වතාවට මේ වහල්කමින් නිදාස් වෙලා යන මේ ඊශ්‍රායෙල්
සෙනගට මෝසෙස්ගේ නායත් තුළ නිදහස් වෙලා මේ සෙනගට උන්වහන්සේ අන්න මේ කාන්තාරයේදී උන්වහන්සේ මේ ගමනේදී උන්වහන්සේ සම වෙනවා පළවෙනි වතාවට මේ සෙනග ඒ ඊශ්‍රායල් දෙවියන් වහන්සේගේ ඒ උතුම් දෙවියන් වහන්සේගේ තේජසිය උන් වලාකුළු මැද දැක්කා කියලා. ඒ වලාකුළු මැද ඔය තේජසිය දැක්කා කියලා උන්වහන්සේගේ 16 නික්මයාම 16:10 කියනවා. ස්වාමීන් වහන්සේගේ තේජසිය තිබෙන්නේ ස්වර්ගයේ උන්වහන්සේගේ තේජසිය තිබෙන්නේ. නමුත් මිනිස්යාට ස්වර්ගයේ ඉඳලා මේ අනර්ග තේජසිය ස්වාමීන් වහන්සේ දුන්නට නැති කරාගත්ත තේජසිය එකපාරට පොළොවට දුන්නේ නැහැ. උන්වහන්සේ වලාකුත මැද ඇවිල්ලා මේ තේජසිය මිනිසුන්ට ලබා දෙනවා මගේ දරුවනේ. අපි යම් ස්වාමීන් වහන්සේගෙන් ඉගෙන ගන්න මිනිස්යා ඊශ්‍රායල් සෙනග තේජසිය ලබා ගැනීමට ගත යුතු පියවර මොකක්ද? මේ සෙනගට මේ තේජසිය ලබා ගන්නට යම් පියවරක් මිනිස්යා යම් පියවරක් ගන්න ඕන. උන්වහන්සේ ස්වර්ගයේ අත්හැරලා පොළොවට තමන්ගේ ඒකදායක පුත්‍රයා දුන්නා කියන එක සත්‍ය වුණා. මිනිස්යාගේ පියවර මොකද්ද? මිනිස්යාගේ පියවර තේජසිය ලබා ගන්නට ඔබයි මමයි තේජසිය ලබා ගන්නට පියවරක් තිබෙන. මේ පියවර තමයි අපි පාපිෂ්ඨ ලෝකයෙන් අපි එළියට එන්න ඕන මගේ දරුවනේ. පාපිෂ්ඨ ලෝකයෙන් අපි එළියට එන්න ඕන. අපි ඊශ්‍රායල් සෙනග මිස්රයෙන් එළියට එනවා. මිස්රයෙන් එළියට ආවම තමයි ස්වාමීන් වහන්සේ තමන්ගේ තේජසිය වලාකුළුන් පින්නුයි. එනිසා මගේ දරුවනේ උන්වහන්සේ යමක් අපට වචනින් උගන්වනවා. ඔබ මේ පාපිෂ්ඨ ලෝකයෙන් ඉන්නවා නම් පාපී ඉන්නතුරු ඔබට තේජසිය උරුමකාරයෙක් වෙන්න බෑ. තේජසිය ළඟා වෙන්නත් බෑ. නමුත් මිස්රවරුන්ගේ කතාව උන්වහන්සේ අපට උගන්වනවා. ඔව් මිස්රයේ නැමැති වහල් දේශේ ඒ පාපිෂ්ඨ දේශෙන් පිටට ආවම උන්ට පුළුවන් වුණා අනේ සීනායි කන්ද ළඟට ඇවිල්ලා වලාකුළු මැද ස්වාමින් වහන්සේව දකින්න. මේ වලාකුළු අඩයාලම් වන්නේ යේසුස් වහන්සේටයි. ස්වර්ගයේවත් පොළොවටත් මැද වලාකුළු කියන්නේ ස්වර්ගයේවත් පොළොවටත් මැද තිබෙන දෙයක්. ඒ වගේ තමයි යේසුස් වහන්සේ අඩයාලම් වන්නේ ස්වර්ගයේවත් පොළොවටත් මැද ඉඳගෙන මැදකත්කම් කිරීම. 1 තිමොති 2:5 මේම කියනවා. 1 තිමොති 2:5 දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයාටත් මැද සිටින්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති මැදහත් කරුවාය. ඔව් 2 තිමොති පොතේ පැහැදිලිව පාල්තුමා ලියනවා එකම දෙවි කෙනෙක්. ආමෙන්. අපිට ඉන්නේ එකම දෙවි කෙනෙක්. ඒ වාගේ දෙවියන් වහන්සේටත් මිනිසයාටත් මැද සිටගන්නේ ඉන්න එකම මැදගත් කරු. බොහෝ මැදගත් කරු නෙමෙයි එකම මැදගත් කරු. ඒ මැදගත් කරු අප වෙනුවෙන් මාංශවත් වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා කියනවා. යසායා 53:5 කියනවා. යසායා 53:5 උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධවල් නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයිතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඩුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ. මෙන්න මේ පූජාව නිසා තමයි අපට තේජසිය ලැබුණේ. උන්වහන්සේගේ සුව කිරීම නිසා තමයි අපට තේජසිය ලැබුණේ. බලන්න මනුෂ්‍ය නිසා පූජා වෙච්ච අනර්ග උදේ එබ්‍රේයු 8 ආය එබ්‍රේයු 9:15 එබ්‍රේයු 12:24 හෙබ්‍රෙව් 8:6 හෙබ්‍රෙව් 9:15 හෙබ්‍රෙව් 12:24 ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නව ගිවිසුමේ මැදිහත් කරු. ආමේන්. ස්වාමීන් වහන්සේ තමයි නව ගිවිසුමේ මැදගත් කරු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවිඳුන්ටත් මනුෂ්‍යයන්ටත් මැද සමාදානයේ කුමාරයා ඇටියට සමගි කිරීමේ පූජාව කළ නිසා මගේ දරුවනි. ඒ සමගි කිරීම පූජාව තුළ මෙන්න මේ මනුෂ්‍යයාට පුළුවන් වුණා මේ තේජසියට පත් වෙන පළවෙනි පියවරට යන්නට. ආදාම් නැති කරගත්ත මේ අනර්ග තේජසිය නැවතත් ලබා ගන්න පිණිස මනුෂ්‍යයාට උන්වහන්සේ තිබ්බ එකම කාරණාව වන්නේ පාපිෂ්ඨ ලෝකයෙන් පිටතට එන එක. ඒ පිටතට ආවම ඒ තේජසිය ස්වාමීන් වහන්සේ වලාකුළුන් පෙන්නනවා පමණක් නෙමෙයි වලාකුළු යනු යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අඩයාලමක්. උන්වහන්සේ පිළි අරගෙන උන්වහන්සේ තුළ අපි මේ ගමන යද්දී අපිට පුළුවන් වුණා තේජසියේ පළවෙනි පියවරට එන්න. අපි ඔක්කොම එකතු වෙලා කියමු තේජසියේ පළවෙනි පියවර වන්නේ වලාකුළු මත තේජසියයි. අපි කොහොම කියමු තේජසියේ පළවෙනි පියවර වන්නේ වලාකුළු මත තේජසියයි. එහෙනම් වලාකුළු මත ආපු තේජසිය දෙවෙනි වාරයට මොකක්ද උනේ? දෙවෙනි පියවර මොකක්ද? අපි ඉගෙන ගමු. වලාකුළු මතේ දෙවෙනි තේජසිය තමයි තේජසිය දෙවෙනි පියවර සීනායි කඳු මුදුනේ තේජසිය. බලන්න මොනතරම් ලස්සන පියවරද කියලා. අර ආදාම ඒදාම් උයන නැති කරාගත්ත තේජසිය නැවතත් ස්වර්ගයේ තිබිච්ච තේජසිය අර වලාකුළු වලට ඇවිල්ලා ඒ වලාකුළුන් පස්සේ ඒක සිනායි කඳු මුදුනට එනවා මගේ දරුවනේ. නික්මයාම 24:15-16 කියනවා ඒ සිනායි කඳු මුද්දේ මෝසෙස් ඒ දෙවියන් වහන්සේගේ තේජසිය දැක්කා කියලා. නික්මයාම 24:16 ස්වාමීන් වහන්සේගේ තේජසිය සීනායි කන්දේ පැවතුනේය. වලාකුළු සත් දවසක් ඒ වසා සිටියාය. උන්වහන්සේ වලාකුළු මැදින්
මෝසෙස්ට කතා කළේ. ආහා උන්වහන්සේ වලාකුළු මැද්දේ මෝසෙස්ට කතා කළා කියලා කියනවා මගේ දරුවනේ. ඒ තේජස්සිය මෝසෙස්ගේ මුණට පදිත වුණා කියලා කියනවා. තේජස්සිය දැන් සීනායි කන්දට ආවා. වලාකුළු වලට ආපු තේජස්සිය ස්වර්ගයෙන් වලාකුළු වලට ආපු තේජස්සිය දැන් සීනායි කන්දට ආවා. නික්මයාම 19:18 දිමිතු නික්මයාම 19:18 ස්වාමින් වහන්සේ සීනයි කන්ද පිටට ගින්නෙන් බැස්සේය. මුළු කන්දම බොහෝ සෙයින් කම්පා විය. ස්වාමීන් වහන්සේගේ තේජස්සිය පවර් එක අපි දන්න ඒ බලය උන්වහන්සේ ගින්නක් මෙන් ඒ මුළු කන්දම තේජස්සියෙන් පිරුණා කියලා අපි දකිනවා මගේ දරුවනේ. නික්මයාම 24:40 නික්මයාම 26:2 නික්මයාම 27:8 එබ්‍රේව් 8:5 නික්මයාම 25:40 නික්මයාම 26:2 නික්මයාම 27:8 හේබ්‍රෙව් 8:5 කන්දේදී නුඹට පෙන්වන ලද ආදර්ශය ලෙස සියලු දේ සාදන්න. බලන්න ස්වාමීන් වහන්සේ මෝසෙස්ට අන කරන මෙන්න මේක තමයි මගේ තේජසිය. මේ තේජසිය අනුව ස්වර්ගයේ තිබිච්චා වූ ස්වර්ගයේ තිබෙන්නා වූ ඒ සියලු සැලසුම එන්න මේ වාගේ ගිහිල්ලා පොළවේ මෙන්න මේ කූඩාරම මෙන්න මේ සමුඛ වීම කූඩාරම ඒ තුල තිබිච්ච සියලු පූජා ක්‍රම ඔබ සාදන්න කියලා තේජසියේ පියවර මෝසෙස්ට උන්වහන්සේ කියා දෙනවා. දිවිති කතාව 10:1 ද්විතීය කතාව 10:1 කන්දට නැගී එන්න. කන්දට නැගී එන්න. නිතරම සුද බයිබලයේ බලනකොට මගේ දරුවනේ කන්ද කියන කාරණාවල් බෝධිය තුල අපි දකිනවා මගේ දරුවනේ. මෝසෙස්, එලියා, ඒ වගේ අපි දන්නවා ස්වාමීන් වහන්සේගේ කල්වාරි කන්ද, මහිමේ අන්වසක් වූ කන්ද මේ අනර්ගදී ඔබ අනිවාර්යයෙන්ම මේක අපි ඉගෙන ගන්න ඕන. 1 සාමුවෙල් 10:5 කියනවා. 1 සාමුවෙල් 10:5 දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්න. දෙවියන් වහන්සේගේ කන්දට පැමිණෙන්න. ඔබ පොඩ්ඩක් ඒක අධ්‍යයනය කරන්න. මාක 46 සුදු මාක් 7:46 යේසුස් වහන්සේ යාඥා කරන පිණිස කන්දට ගියසේක. කන්දට ගියසේක. අපි සුද යෝහන් 9:3 සුද්ධ යොහාන් 6:3 යේසුස් වහන්සේ කන්දට නැගී තම ගෝලයන් සමග වැඩහුන්සේක. මතෙව් 17:1-2 ශුද්ධ මතෙව් 17:1-2 යේසුස් වහන්සේ කන්දේ අන්වසක් වූසේක. බලන්නකෝ තේජස පෙන්වුවේය. මේ තරම් අනර්ග තේජසය පෙන්වුවේ. කන්ද උඩ නැගලා අන්වසක් ওই ස්වාමීන් වහන්සේගේ තේජසය මොකද්ද කියන එක තමන්ගේ ගෝලයන්ට පෙන්නුවා. මේක තමයි අපූර්වයි. උන්වහන්සේ තේජසය ගෝලයන්ට පෙන්වුවා. ඒක සංගවගල හිටියේ නෑ මගේ දරුවනි. ඒ නිසා අපි දකිනවා එදා ආදාමයේ දේ නුවිනදී නැති කරාගත්ත තේජසය, මනු වර්ගයා නැති කරාගත්ත තේජසය, නැවතත් ස්වර්ගයේ තිබෙච්ච තේජසය, ඒක වලාකුළු මත ආවා. ඒක තමයි පළවෙනි එක. අපි කියමු තේජසය පළවෙනි පියවර වලාකුළු මත තේජසය. අපි ඔක්කොම එකතු වෙලා කියමු තේජසයේ පළවෙනි පියවර වලාකුළු මත තේජසය. ඒ වගේ තේජසයේ දෙවෙනි පියවර සීනායි කඳු දුදුනේ තේජසය. දැන් අපි තුන්වෙනි පියවර ඉගෙන ගමු. තේජසයේ තුන්වෙනි පියවර සම්මුඛ වීම කූඩාරමේ තේජසය. දැන් අර වලාකුළු මැද්දට ඇවිල්ලා ඊට පස්සේ සිනායි කන්දට ඇවිල්ලා ඒ තේජසය අනේ කූඩාරමට එනවා මගේ දරුවනි. මේක තමයි හපුරුම වැඩ. දැන් අර අනර්ග තේජසය මේ පොළවේ ආදාන නැති කරාගත්ත තේජසය මේ පොළව මත නැවතත් එවිට වලාකුළු සම්මුඛ වීම කූඩාරම වසාගත්තේය. තේජසිය පළවෙනි පියවර වලාකුළු මතට, තේජසිය තුන්වෙනි පියවර පොළවේ සමුඛ වීම කූඩාරමට. නික්මයාම 25:8 මා ඔවුන් අතර වාසය කරන පිණිස ඔව් මට සුද්ධ ස්ථානයක් සාදවුවා. දැන් දෙවියන් වහන්සේගේ මේක ආදර කතාවක් මගේ දරුවනේ. ස්වාමින් වහන්සේ කියනවා මට මවුන් උණුත් එක්ක සම්බන්ධ වෙන්න, මම මනු වර්ගයත් එක්ක සම්බන්ධ වෙන්න, මේ මනු වර්ගයත් එක්ක මගේ ප්‍රේමය මම බෙදා ගන්න, මට ස්ථානයක් සාදන්න. මගේ දරුවනේ නැති වෙච්ච ඒ දේ නොවනදී ඈත්ව ගිය දෙවියන් වහන්සේ, ඒ දේ නොවනදී මිනිස්සුව අත්හැරලා ගිය දෙවියන් වහන්සේ, ඒ දේ නොවනදී මිනිස්සුව එළවා පිටත දාපු දෙවියන් වහන්සේ නැවතත් උන්වහන්සේ ඒ මිනිස්සුත් එක්ක ප්‍රේම කරන්නට, මිනිස්සුගේ ප්‍රේමය තමන්ට වුණා විදියට ස්වාමීන් වහන්සේ නැවතත් අලුත් කරන්නට මෙන්න මේක උන්වහන්සේ කාරණාවක් කරා ගන්නවා. ඒ සැලසුම එළිදරව් උනේ සෙනගගේ නායකත්වයේ මෝසෙස්ටයි. කූඩාරම් කොටස් තුනකි. පිටමලුව සුද්ධස්ථානය, අධිශුද්ධස්ථානය. පිටමලුව සුද්ධස්ථානය, අතිසුද්ධස්ථානය. පිටමලුව තිබුණේ පිටතය, පිරිසිදු කරන්නන්ටය. පිටමලුවට ආලෝකය දුන්නේ සූර්යාය. බලන්නකො පිටමලුව කියන්නේ පිටත. ඒ පිටතේ ඒකටත් ආලෝකයක් ඕනා. ඒ සියලු පූජාවලට ආලෝකයක් ඕනා. ඒ ආලෝකය ලැබෙන්නේ සූර්යාගෙන්. ඒ පිටමලුවේ සියලු වැඩ කටයුතු සිද්ධ වුණේ සූර්යාගෙන්. එනම් පිටමලුවේ උන්වහන්සේ ආලෝකය දුන්නේ සූර්යාගෙන්. අපි බලමු සුද්ධ ස්ථානය. සුද්ධ ස්ථානය
මෙය පීඩා තිබුණේ කූඩාරම ඇතුළේය. රුක් පහන් සත රොටි මේසය රොටිය දුම්භාජනය සුද්ධ ස්ථානයට ආලෝකය ලැබුණේ රුක් පහනින්ය. අපි කියමු සුද්ධ ස්ථානයට ආලෝකය ලැබුණේ රුක්ස්පාන් අතින් මගේ දරුවනේ. එහෙනම් පිටමළුවේ සූර්යාගෙන් තේජසය පිටමළුවෙන් සුද්ධ ස්ථානයේ රුක්ස්පාන් අතේ තේජසය. අදි සුද්ධ ස්ථානයේ සසි අති ශුද්ධ ස්ථානය. අති ශුද්ධ ස්ථානයේ සූර්යාගේ ආලෝකය නැත. රුක්පාන් සතෙහි ආලෝකය නැත. දෙවියන්ගේ තේජසෙන් ශෙකිනා මහිමේ ආලෝකය විය. දැන් එතන දැන් අති ශුද්ධ ස්ථානය අපිට උගන්වනවා මගේ දරුවනේ. එතනින් රුක්ස්පාන් නැහැ. එතනින් සූර්යා නැහැ. ආදී සුද්ධ ස්ථානයේ තේජසය උනේ උන්වහන්සේගේ තේජසයයි ශෙකිනා මහිමයයි මගේ දරුවනේ. එන්න මේ අනර්ගදේ දෙන්නට තමයි ස්වාමීන් වහන්සේ මේ සැලසුම් කරේ. ආදී සුද්ධ ස්ථානයේ තිබුණේ ගිවිසුම් පෙට්ටියයි. ගිවිසුම් පෙට්ටියේ තිබුණේ දේව වචනේ ගල් ඇහැලි ආරුන්ගේ සැරෑටිය මන්නා සහ කරුණාසනේ සහ කිරුබරු වලාකුළි මතු වුණ තේජසය ඉහළින් පදිත නොවි දේව ප්‍රේමය නිසා නැවතත් පොළවට එනම් ආදී සුද්ධ ස්ථානට පදිත වුණාය. පිටමළුව මාංශ ශරීරයේ අඩයාලමක්. පිටමළුව මාංශ ශරීරයේ අඩයාලමක්. සුද්ධ ස්ථානය මනුෂ්‍ය ප්‍රාණයට අඩයාලමක්. සුද්ධ ස්ථානය මනුෂ්‍ය ප්‍රාණයට අඩයාලමක්. අදි සුද්ධ ස්ථානය මනුෂ්‍ය ආත්මයට අඩයාලමක්. කිතුවේස 2027 මේම කියනවා හිතෝපදේශය 2024 මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමින්ගේ පහනය. එහි සියලුම ඇතුල් කොට්ටාස සෝදිසි කරයි. අනර්ගදී මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමින් වහන්සේගේ පානක් කියලා ආලෝකයක් කියලා මගේ දරුවනේ. ඔබගේ ආත්මය ආලෝකයක් මොනතරම් අනර්ග වටිනාකමක් ස්වාමින් වහන්සේ අපට ලබා දෙනවද? මේ අනර්ග තේජසය ලබා දෙන්න පිණිස ස්වාමින් වහන්සේ ගන්න පියවර දිහා බලන්න. උන්වහන්සේගේ ආදරය දිහා බලන්න. ඔබටත් මටත් එදා ආදාම් නැති කරාගත්ත මේ තේජස්වි දෙන පිණිස උන්වහන්සේ මොනතරම් කැපවීමක් කරනවද මගේ දරුවනේ. එහෙනම් අපි එකතු වෙලා කියමු පළවෙනි තේජසිය පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. අපි ඔක්කොම එකතු වෙලා කියමු වලාකුළු මත උන්වහන්සේගේ තේජසිය. දෙක දෙවනි පියවර සිනායි කඳු මුදනේ තේජසිය. සිනායි කඳු මුදනේ තේජසිය. තුන්වෙනි පියවර සම්මුඛ වීම කූඩාරමේ තේජසිය. අපි කියමු සම්මුඛ වීමේ කූඩාරමේ ආදිසුද්ධ ස්ථානයේ තේජසිය. එනම මගේ දරුවනේ තේජසිය හතරවෙනි පියවර සලමොන්ගේ දේව මාලිගාවේ තේජසිය මගේ දරුවනේ. දැන් එමදාම හැවිද්ද තිබෙන කූඩාරමේ තේජසිය එක තැනක් නැහැ. මේ අවුරුදු 40ක් තිස්සේ ගමන් කරපු මේක ස්ථිර තැනකට එනවා මගේ දරුවනේ. දෙක ලේකම් පොතේ 8වෙනි පරිච්ඡේදය පළවෙනි පද ස්වාමින් වහන්සේගේ දාසියා සලමොන් මේ දේවමාලිගාව ස්ථිර තැනක ගොඩ නැගලා ස්වාමී. ඔය පූජා උපකරද්දී ඒ පියවරේ අනර්ග තේජසයෙන් ඒ දේවමාලිගාව පිරුණා කියලා අපි දකිනවා. සලමොන්ගේ මාලිගාව ස්වාමින් වහන්සේගේ තේජසිය බැසීමට හේතුව කුමක්ද? කූඩාරම අවුරුදු 40ක් තිබුණේ වනාන්තරේ. කූඩාරම අවුරුදු 40ක් තිබුණේ වනාන්තරේ. අවුරුදු 40 පුරාම ස්ථිර නැතුව තැනින් තැන කූඩාරම සෙනග සමග ගමන් කළාය. ඊශ්‍රායල් සෙනග කානාන්ට ඇවිත් වී තමන්ගේ කිරියෙන් පෙනින් උතුරන තමන්ගේ උරුම දේශයට ඇතුල් වී උන් කූඩාරම ස්ථිර තැනකට අරගෙන ආවට පස්සේ මගේ දරුවනේ අපි දකිනවා ස්වාමීන් වහන්සේගේ අදිනවා සීලෝවේ සලමන්ගේ ස්ථිර වූ දේවමාලිගාව සාදා කැපකිරීමේදී ඒ තේජසින් ස්ථානයේ පිරුණා කියලා අපි දකිනවා මගේ දරුවනේ. මගේ දරුවනේ දෙක ලේකම් 14 මෙම කියනවා. දෙක ලේකම් 14 ඒ වලා පටලය නිසා පූජකයන්ට සේවය කිරීම පිණිස සිටින්ට බැරි විය. මක් නිසාද? ස්වාමින්ගේ තේජසින් දෙවියන් වහන්සේගේ ගෘහය පිරී ගියේය. දෙක ලේකම් 14 කියනවා ඒ තේජසිය මොනතරම් අනර්ග දෙයක්ද කියා ඒ පූජකයන්ට බව සිට ගන්න බැරි වුණා. ඒ තේජසින් සලමොන්ගේ දේව මාලිගාව පිරුණා කියලා අපි දකිනවා මගේ දරුවනේ. ඕහෝ මිනිස්යා නැති කරාගත්ත තේජසිය දැන් මිනිස්යන්ගේ ළඟටම ඇවිල්ලා පදිත වෙනවා. දැන් දෙක ලේකම් 8 වෙනි පරිච්ඡේදය 1-2 කියනවා. දෙක ලේකම් 7:1-2 සලමුන් යාඥා කොට නිම කළ විට අහසින් ගිනි බැසෑවිත් දවන පූජාවද යාගයන්ද දවා දැම්මේය. ස්වාමින් වහන්සේගේ තේජසින් ගෘහය පිරී ගියේය. ස්වාමින් වහන්සේගේ තේජසින් ගෘහය පිරී තිබුණු නිසා
පූජකයන්ට ස්වාමින් වහන්සේගේ ගෘහයට ඇතුල් වන්න බැරි විය. අනර්ගදේ තමයි ස්වාමින් වහන්සේගේ තේජසින් කෝගේ පිරී ගියේය. මෙන්න මිනිස්යාගේ ඒ අනර්ග මිනිස්යා නැති කරාගත මේ තේජසිය නැවතත් පදිත්ත වෙච්ච අලංකාරය. ඒ නිසා මගේ දරුවනේ උන්වහන්සේගේ යම් සැලසුමක් අපි මේ පාඩම ඉගෙන ගන්නවා මේ සැලසුම කොච්චර පිළිවෙලක්ද කියලා කොච්චර පියවරක්ද කියලා වලාකුළු වලට එනවා. අපි කියමු තේජසිය පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. තේජසිය දෙවෙනි පියවර සීනායි කඳු මුදේ තේජසිය. තුන්වෙනි පියවර සමුඛ වීදම කුඩාරමේ තේජසිය. හතරවෙනි පියවර සමුගේ දේව මාලිගාවේ තේජසිය. එහෙනම් පස්වෙනි පියවර මොකද්ද? අපි ආසාවෙන් ඉගෙන ගමු. අපි ආසාවෙන් බලමු. තේජසින් පස්වෙනි පියවර පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තේජසිය. ආමෙන්. පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තේජසිය. මගේ දරුවනේ මෙන්න මේ දැන් අර මාලිගාවට කූඩාරමට ආපු තේජසිය සිනායි කන්ද මත ආපු තේජසිය අර වලාකුළු මත ආපු තේජසිය කෙලින්ම පියාණන්ගේ මහිමේ දකින පිණිස පුත්‍රයාණන් පොළවට ආවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල දැන් මුළු ලෝකෙම මේ තේජසිය උරුම වෙන පිණිස සුද්ධ යෝහන් 1:14 අපිට බීම කියනවා. සුද්ධ යෝහන් 1:14 තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේගේ මහිමේ වැනි උන්වහන්සේගේ මහිමේ දුටිමු. ඔව් වචනේ කියනවා මාම්සොත්තු යේසුස් වහන්සේ තුල පියාණන්ගේ මහිමේ අපි දුටුවමු කියලා මගේ දරුවනේ. මොන අනර්ගද යද්ද මොන පියවරක්ද බලන්නකෝ. යේසුස් වහන්සේ මේ මනුස්ස වර්ගයාට මේ අනර්ග තේජසිය දැන පිණිස ආපු පියවර පස්වෙනි පියවර වුණා මගේ දරුවනේ. සලමන්ගේ දේව මාලිගාව තුල තිබිච්ච තේජසිය සලමන්ගේ දේව මාලිගාව තුල තිබිච්ච තේජසිය දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට ප්‍රකාශ වුණා. සලමන් දේව මාලිගාව තුල තිබිච්ච තේජසිය එක ජාතිකට අයිති තේජසියක්. ඒක ඊශ්‍රායෙල් සෙනගට අයිති තේජසියක්. නමුත් යේසුස් වහන්සේ තුල තිබිච්ච තේජසිය මුළු මනු වර්ගයාටම උරුම වෙච්ච තේජසියක් මගේ දරුවනේ. ඒක තමයි අපිට වටින්නේ. අර පළමු පියවර තුනම අතරම අපි දැක්කේ ඒක ඇවිල්ලා ඊශ්‍රායෙල් සෙනගට උරුම වෙච්ච තේජසියක්. මෙන්න මේ අනර්ග කාරණාව වන්නේ මුළු ලෝකෙටම තේජසිය දැන් උරුම වුණා. රෝම 5:18 මේම කියනවා. රෝම 5:18 එක මනුෂ්‍යයා තුල තේජසිය නැතිවීම එක යේසුස් වහන්සේ තුල තේජසිය ලැබීම. රෝම 5:18 මේ ප්‍රකාශ කරනවා එක මනුෂ්‍යයා තුල නැති වෙච්ච තේජසිය ඒ වගේම එක මනුෂ්‍යයා තුල තේජසිය නැවතත් ලබා දෙනවා. එදා ඒ මනුෂ්‍යයා වන්නේ ආදාම් අපිට ලබා දුන්න මනුෂ්‍යයා වන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. සුද්ධ මතෙව් 17:2-3 කියනවා. ශුද්ධ මතෙව් 17:2-3 උන්වහන්සේ ඔවුන් ඉදිරියේ අන්වෙසක් වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයාමෙන් බැබළුනේය. උන්වහන්සේගේ වස්ත්‍රය ආලෝකයෙන් බැබළුනේය. ආමේන්. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. සුද්ධ යෝහන් 14:9 දිමතු. ශුද්ධ යෝහන් 14:9 මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. මා දුටු තැනැත්තේ පියාණන් වහන්සේ දුටුවේය. මෙන්න ස්වාමීන් වහන්සේ කෙලින්ම ප්‍රකාශ කරා මම පියාණන් වහන්සේගේ ඒ තේජසයයි. ආමේන්. ඒ දැක්ක යේසුස් වහන්සේ විශ්වාස කරන හැම දිනාට මේ තේජසිය උරුම වෙන පිණිස මගේ දරුවනේ ස්වාමීන් වහන්සේ අනර්ග වූ කාරණාවක් කරා. අපි යේසුස් වහන්සේ නිසා ස්තුති කරන්න ඕන. යේසුස් වහන්සේ ආවේ මගේ දරුවනේ මේ නැති වෙච්ච තේජසිය මුළු මනු වර්ගයාටම උරුම කරන පිණිස. එනිසා අපි මේක ප්‍රකාශ කරමු. පළවෙනි එක තේජසිය පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. තේජසිය දෙවෙනි පියවර සීනායි කඳු මුදනේ තේජසිය. තේජසිය තුන්වෙනි පියවර සම්මුඛ වීම කූඩාරමේ තේජසිය. තේජසිය හතරවෙනි පියවර සලමන්ගේ දේව මාලිගාවේ තේජසිය. තේජසිය පස්වෙනි පියවර යේසුස් වහන්සේ තුල තේජ මහිමය. එහෙනම් මගේ දරුවනි අපි හයවෙනි තේජසිය ළඟා වෙමු. තේජසිය හයවෙනි පියවර අප තුල තිබිච්ච තේජසිය. ආමේන්. අපි ඔක්කොම කියමු අප තුල තිබිච්ච තේජසිය. අප කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විශ්වාස කරන. දැන් පියවරින් පියවරට ඇවිල්ලා සියලු මනු වර්ගයාට උරුම වෙලා රෝම 9:23 මෙම කියනවා. රෝම 9:23 මහිමේ පිණිස පූර්ණවෙන් තමන් වහන්සේ විසින් සූදානම් කරන ලද දයාවේ භාජනය. මොකද දයාව භාජනය? බයිබල කියනවා දයාවේ භාජනය. ඔව් බයිබලයේ අපිට පැහැදිලි කියනවා මේ මැටි භාජනය මේක මැටි වලින් අදපු දූවිලින් අදපු මේ ශරීරය මේක මේ මැටි භාජනය කියන මේ මැටි භාජනය තුල සුදාමියන් වහන්සේ නෙවෙති දෙවියන් වහන්සේගේ තේජසිය අපි ලබාගෙන තිබෙනවා කියලා උන්වහන්සේ වචනේ කියනවා. 2 කොරින්ති 4:6 කියනවා. 2 කොරින්ති 4:6
ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණේ තිබුණා වූ දෙවියන් වහන්සේගේ තේජසය සහ ඒ ආලෝකය දැන් බැබලෙන්නේ අපේ සිත් තුළ. බලන්න ක්‍රිස්තුස් වහන්සේ තුල තේජසය දැන් බැබලෙන්නේ අපේ සිත තුලය. එනම් පියවරෙන් පියවරට මේක දැන් අපේ සිතට ඇවිල්ලා. 2 කොරින්ති 4:8 කියනවා 2 කොරින්ති 4:7 තේජසේ වස්තුව අපි මැටි භාජනවල රඳමු. තේජසේ වස්තුව අපි මැටි භාජන තුල දරමුව. මගේ දරුවනේ සමහර විට මනුස්ස ශරීරවල දුර්වල ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් මනුස්ස ශරීරය දුර්වල වුණාට මැටි භාජනයක් වුණාට ඒ මැටි භාජනය තුල ගැලවීම ලැබපු ක්‍රිස්තුස් වහන්සේ පිළිගත්ත එම මනුස්සයා තුලම මේ වටිනා තේජසිය බද්ධ වෙලා තිබෙනවා මගේ දරුවනේ. අපි ඔක්කොම තුලම මේ තේජසිය තියෙනවා. අපි ආමෙන් කියමු. අපි ඔක්කොම තුල මේ තේජසිය තියෙනවා. මේ දේ ගැන යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? මේ දේ ගැන යේසුස් වහන්සේ පැවසුවේ කුමක්ද? සුද්ධ යෝහන් 17:22. ශුද්ධ යොහන් 17:22 පියාණෙනි ඔබ මට දුන් මහිමය මම ඔවුන්ට දුනිමි. මේ කනර්ගයි කවුරු විශ්වාස කරනවද? සුද්ධ යෝහන් 17:22 මේ අලංකාර විදියට අපිට පැහැදිලි කරනවා. උන්වහන්සේ පොරොන්දු දුන්නේ සත්‍ය පොරොන්දුවක්. පියාණෙනි ඔබ මට දුන් මහිමය මම ඔවුන්ට දුනිමි. පියාණන් යේසුස් වහන්සේට මහිමේ තේජසිය දෙනවා. යේසුස් වහන්සේ කියනවා පියාණෙනි ඔබ මට දුන්න මහිමය මාව විශ්වාස කරන අයට මම දුනිමි කියලා කියනවා. මේ තේජසිය මහිමේ යේසුස් වහන්සේ අපට දුන්නේ ඇයි? අපිට මේ තේජසිය දුන්නේ ඇයි? සුද්ධ යෝහන් 17:22. සුද්ධ යෝහන් 17:22 පියාණනි අප ඒකත්වයෙන් සිටින්නාක් මෙන් ඔහු ඒකත්වයෙන් සිටින පිණිසය. ඔව් එම කිතුනවා මගේ දරුවනේ මේ තේජසිය ලබාගත් එබඳු පළමු අපේ පියවර වන්න අපේ ඒකත්වයෙන් සිටින එක අපේ එකමුතු වෙලා සිටින එක. ඒකටයි සභාව. ඒකටයි උන්වහන්සේගේ මේ අභිමුඛය. තේජසිය රජතුමන් කොයිද? ඒ තේජසිය රජතුමන් අප තුලය. තේජස රජතුමන් කොයිද? ඒ තේජසිය රජතුමන් අප තුලය. ගීතාවල 24:3 කියනවා ගීතාවලිය 24:3 තේජසේ රජතුමන් ඇතුළු වනසේක. ඔව් තේජසේ රජතුමන් අප තුල ඇතුළු වනසේක. කොලොසි 1:27 කියනවා කොලොසි 1:27 අන්‍ය ජාතීන් අතරේ තිබෙන මේ රහසේ තේජසේ සම්පත කිමික්ද කියා දෙවියන් වහන්සේ සුද්ධවන්තයන්ට දන්වන්නට කැමති වූසේක. ඒ තේජසය බලාපොරොත්තුව නුඹලා තුල සිටින ක්‍රිස්තුස් වහන්සේය. ඔව් ඒ බලාපොරොත්තු තේජසේ දැනටත් අප තුල තිබෙන ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. දැන් අප තුල තේජසේ තිබෙනවා මගේ දරුවනේ. අපි ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕන. අපි මොකෑරලා කියන්න ඕන. අප තුල ඒ තේජසය තිබෙනවා. ඒ තේජසිය උරුමය නැවතත් අපට ලැබුණා. ආදාම් නැති කරාගත් තේජසිය අපට ලැබුණා. ඒක කොහොමද ලැබුණේ? අපි පියවරෙන් පියවර කියමු. තේජසියේ පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. තේජසියේ දෙවෙනි පියවර සිනායි කන්දු මුදලේ තේජසිය. තේජසියේ තුන්වෙනි පියවර සමුග වීමේ කුඩාරමේ තේජසිය. තේජසියේ හතරවෙනි පියවර සලමෝන්ගේ දේවමාලිගාවේ තේජසිය. තේජසියේ පස්වෙනි පියවර පුත්‍රෝ යේසුස් වහන්සේ තුළ තිබෙච්ච තේජසිය. ඒ වගේ 6 වෙනි පියවර තේජසේ 6 වෙනි පියවර අප තුල තිබෙන තේජසය නැති කරාගත්ත මිනිස්යාගේ තේජසය අප තුල ආව මගේ දරුවනි. එහෙනම් අත්වෙනි පියවර අත්වෙනි දේ අනර්ග දේ උතුම් දේ බලාපොරොත්තු වෙන දේ එම කිතුණුවාගේ බලාපොරොත්තුවම තේජසින් අත්වෙනි පියවර නැවතත් ස්වර්ගයේ තේජසය. ආමෙන්. ස්වර්ගයේ තේජසය මේ සියලු තේජසය ලබාගත් මිනිසයා මේ පොළව මත වූ නිදාස් වී මේ පොළවේ තිබෙන මේ සියලු දේ අවසානයේදී අපට සදාකාල ස්වර්ගික තේජසයේ රාජ්‍යයට අපි ඇතුල් වෙනවා මගේ දරුවනි. එළිදරව් 15 කියනවා එළිදරව් 15 දෙවියන් වහන්සේගේ තේජසය සහ බලයෙන් නිකුත් වූ දුමින් ස්වර්ගයේ දේව මාලිගාව පිරුණේ. ස්වර්ගයේ දේව මාලිගාව තේජසින් පිරුණේය. ආමෙන්. ඒවා අපි දකින්නට ඒවා කොටස්කරු වෙන්නට ඒ තේජසින් තේජසිය අපි උරුමකාරයෝ වෙන්නට ඉන්න සෙනගක් මගේ දරුවනි. එළිදරව් 21:23 කියනවා එළිදරව් 21:23 දෙවියන් වහන්සේගේ තේජසින් නුවර ආලෝක වූ බැවින්ද බැටළු පැටවානන්හි පහනක් වන බැවින්ද එහි බැබලීමට සූර්යාවත් චන්ද්‍රයාවත් ඕනේ නැත. මොනතරම් සතුටු පණිවිඩයක්ද? ඒ බබලන්නට සූර්යාවත් චන්ද්‍රයාවත් නැත. උන්වහන්සේ බැටළු පැටවනන් ඒ අනර්ගෝ තේජස උරුමකාරයොත් එක්ක යා උරුමකාරයත් එක්ක ඒ තේජසී කොටස් කරුව වෙනවා මගේ දරුවනි. එළිදරව් 21:24 කියනවා එළිදරව් 21:24 ජාතියහු එහි එළියෙහි ඇවිදිති. සියලු ජාතින් ඒ එළියේ ඇවිදිති. ආමෙන්. ඒ තේජසෙලි
අපි දැන් මේ පොළවේ ඉන්නකොට සූර්ය ඇලියෙන් මේ තිබෙන මේ ලයිට් වලින් එළියෙන් අපි ඇවිදිනවා වගේම මගේ දරුවනේ ඊට වඩා සදාකාල ජීවනය ලබාගත්ත ඒ ස්වර්ගික සෙනගකටියට දෙවියන් වහන්සේගේ තේජස් එළියෙන් අපි ජීවත් වෙන්න යනවා මගේ දරුවනේ. එළිදොර 21 27 කියනවා. එළිදොර 21 27 බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි ලියන ලද්ද වුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්ලු බොරු දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි තේජසට ඇතුල් නොවන්නේ. ඔව් බැටළු පැටවණන්ගේ ජීවන පොතේ ලියන ලද්දන් මිස අපවිත්‍ර කිසිම කෙනෙක් ඒ තේජසට උරුම වන්නේ නැහැ. අපවිත්‍ර කිසිම කෙනෙක් ඒ තේජසට උරුම වන්නේ නැහැ. කීතුණු ජීවිතය කියන්නේ අනර්ග දෙයක් මගේ දරුවනේ. ස්වාමීන් වහන්සේ අපට දුන්න ගැලවීම තුල අද බොයි ජීවත් වෙනවා. ඒක ගැලවීම අපට දුන්න ආශිර්වාදයක්. නමුත් ඒ ගැලවීමෙන් පස්සේ අපි උන්වහන්සේගේ තේජසටපත් වෙන්න ඕන. දවස්පතා උන්වහන්සේගේ තේජසෙන් අපි වර්ධනයටපත් වෙන්න ඕන. දවස්පතා තේජසෙ මොකක්ද කියන එක අපි ආසෙ හිතන්න ඕන, ඉගෙන ගන්න ඕන. ඒ තේජසෙ වෙනුවෙන් අපි ජීවත් වෙන්න ඕන. සුද්ධ බයිබලයේ තේජසෙ සම්බන්ධ අපිට මේ කාරණාවල් පැහැදිලිව උගන්වනවා. තේජසයක් නැත්තම්, තේජසයට ඔබ ආස නැත්තම්, යේසුස් වහන්සේගේ එඩරුවට ඔබ වෙනසුන් නැත්තම්, යේසුස් වහන්සේ එන විට සුද මනාලිගේ එඩරුවට ඔබ වෙනසුන් නැත්තම් අපි ස්වර්ගයට යන්නේ කොහොමද මගේ දරුවනේ? ඒ නිසා පියවරෙන් පියවර උන්වහන්සේ මේ පොළවට නැවත වාරයක් ලබා දුන්න මේ තේජසය ඔබ විශ්වාස කරන්න. අනර්ගෝ මේ තේජසය දා ආදාම් නැති කරාගත්තා වගේම මනු වර්ගයා නැවතත් නැති කරා ගන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ ඒ නිසාම බෝ පරිත්‍යාග ක්‍රියාවල් කරා. තමන්ගේ ඒක ජාතක පුත්‍රයාම උන්වහන්සේ පරිත්‍යාග කරා, පූජා කරා. ස්වාමින් වහන්සේ තුල නැවතත් අපිට ඒක ලබා ගන්න පුළුවන් කියලා දේශුව අපට කිව්වා. දෙවියන් වහන්සේගේ මහිමේ පියාණන් පුත්‍රයාණන් වුණා වගේම පුත්‍රයාණන්ගේ මහිමේ අපි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරා. ඒ නිසා මගේ දරුවනි මේක පියවරෙන් පියවරට අපට ලබා දුන්නා. මේ පියවර අතගෙන අපි ඉගෙන ගත්තා. මේ පියවර අතගෙන ඉගෙන ගත්තා අපි නැවතත් ඒක ප්‍රකාශ කරමු. අන්න අපි නැවතත් පියවරෙන් පියවරට මේ තේජස්සේ දිගා බලමු. තේජස්සේ පළවෙනි පියවර වලාකුළු මත තේජසිය. තේජසිය දෙවෙනි පියවර සීනායි කන්දු මුදුනේ තේජසිය. තේජසිය තුන්වෙනි පියවර සම්මුඛ වීමේ කුඩාරවල තේජසිය. තේජසිය හතරවෙනි පියවර සලමොන්ගේ දේව මාලිගාවේ තේජසිය. තේජසිය පස්වෙනි පියවර පුතුරෝ යේසුස් වහන්සේ තුල තේජසිය. තේජසිය පහවෙනි පියවර අපතුල තිබෙන තේජසිය. තේජසිය හත්වෙනි පියවර නැවතත් ස්වර්ගයේ තේජසිය මගේ දරුවනේ. මොනතරම් අනර්ගද, මොනතරම් උන්වහන්සේගේ කරුණාවද. අපි එමෝ මේකට උරුම කාර්යය මගේ දරුවනේ. අපි කිතුණු ඇයට මේ ආස වෙමු. කිතුණු ඇයට දිනපතාම මේ ව්‍යායාමය තුළ දිනපතාම දවසින් දවස තප්පරෙන් තප්පර අපි උන්වහන්සේගේ තේජසටපත් වෙමු. අපි මේකතු වෙලා මෙන්න මේ තේජසේ පියවර අතක් අපට කියා දුන්න දෙවියන් වහන්සේව අපි নমස්කාර කරමු. අපි මහිමයටපත් කරමු. අපි එකතු වෙලා ප්‍රශංසා කරමු. කරුණාවන්ත පියාණන් අපි ප්‍රශංසා කරනවා. ස්තුති කරනවා ස්වාමීනි. කරුණාවන්ත දෙවියනි කෝටි වාරයක් ස්තුති. අපට අලුත් දී ගැඹුරු දේව වහන්සේ අපට උගන්වන දෙවියන් වහන්සේ නිසා ඒ අවශ්‍ය සන්දර්භය ඔබ වහන්සේ අපට ඇති කරපු නිසා මේ අසන්න සෙනග නිසා ඔබ ලෝකේ පුරාම උන්වහන්සේගේ පියවර අත මේ තේජසය අපි ආයුධ පියවර අත ඔබ තේජසය යන පිණිස අපට දුන්න පියවර අත ඔබ වහන්සේ උගන්වන පිණිස අපි ස්තුති කරනවා ස්වාමී. ප්‍රශංසා කරනවා. සියලු බල මහිම ඔබටයි. අපට අප්‍රමාණ ප්‍රේම කරන ප්‍රේමණී දෙවි පියාණනි ඔබගේ පුත්‍රෝ අපි ගැලුම් කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ආඥා කරනවා. ස්වාමීනි මොනතරම් අනර්ගද, මොනතරම් ඔබ අපට ප්‍රේමය කරන දෙවියන් වහන්සේද ස්වාමීනි. ස්වාමීනි ඔබගේ මිනිස්ය හැතුණක් ඔබ මනු වර්ගයාට කර තිබෙන ප්‍රේමය මොනතරම් අනර්ගද, මේ හගාප ප්‍රේමයක්ද ස්වාමීනි. ඔබ මේ තරම් පියවර අරගෙන ආදාම් නැති කරාගත්තේ තේජසය අපට ලබා දෙන්න පිණිස ඔබ ගත්ත පියවර 7 නිසා අපට ස්තුතිවන්ත වෙනවා. දැනට අපිව තේජසයටපත් කර තිබෙන නිසා ස්තුතිවන්ත වෙනවා. දවස්පතා මේ කිතුණු සෙනග ස්වාමීනි මේ කිතුණු සෙනග මේක තේරුම් අරගෙන දවස්පතා මේ තේජසයේ වටිනාකම තේරුම් අරගෙන දවස්පතා උන්වහන්සේ ගත්ත මේ පියවර අත තේරුම් අරගෙන තේජස තුල අපි දිනපතා ජීවත් වෙනට ඔබ වහන්සේගේ කරුණාව දෙන්න. ස්වාමීන් උන්ගේ නිවස තුල තේජසිය, උන්ගේ මනස තුල තේජසිය, උන්ගේ ආත්මාව තුල තේජසිය, උන්ගේ නමස්කාර තුල තේජසිය, ස්වාමීන් උන්ගේ වචනය තුල තේජසිය තබලා ස්වාමීන් කුසේ දරුවගේ ඉඳලා පුංචි දරුවන්ගේ ඉඳලා වැඩිහිටි එමෝම තුල එම සබත තුල එම නායකයන් තුල එම සේවය තුලම තේජසය අත්දකින්නට ඔබ ආශිර්වාද කරන්න. ඔබ දුන්න පණිවිඩය නිසා ස්තුති බාරයි කැපයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනි. ආමේන් ආමේන් ආමේන්. ආසා සිටු සියලු දෙනාටම අපි මේ මොහොතේ ජේසු පීඨයි කියනවා. අපි එකතු වෙලා ජේසු පීඨයි කියනවා.